එතකොට මම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මැනේජ්මන්ට් ඇකවුන්ටින් වල තියෙන cost volume profit analysis කියන පාඩම. මේකට CVP analysis කියලාත් කියනවා. එහෙමත් නැත්නම් මේකට කියනවා break even analysis කියලා. break even එකක් කියලා කියන්නේ සමච්ඡේදන ලක්ෂ්‍ය විශ්ලේෂණය break even analysis. cost volume profit analysis. පිරිවැය පරිමාව ලාභය විශ්ලේෂණය කියන්නේ පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය cost volume profit analysis ඊට පස්සේ මේකේ introduction එක තියෙනවා one of the most important decisions that needs to be made before any business even starts or a new product or service is launched is how much do we need to sell in order to break even මේකෙදි කියන්නේ අපි අලුත් ප්‍රොඩක්ට් එකක් එහෙම නැත්නම් නිෂ්පාදනයක් එහෙමත් නැත්නම් සේවාවක් ලොන්ච් කරනකොට ඒක අපි අලුතෙන්ම මාකට් එකට දානකොට කොහොමද අපි ඒක විකුණන්නේ ඒකේ විකුණුම් මිල තීරණය කරන්නේ in order to break even ඒ කියන්නේ සමච්ඡේදනයකට අනුව ඒ කියන්නේ ලාභයක්වත් අලාභයක්වත් නොලැබෙන මට්ටමට ඒකේ විකුණුම් මිල තීරණය කරන්නේ කොහොමද ලාභ අලාභ නොලැබෙන මට්ටමේ විකුණුම් මිල කීයද ඒක බලලා ඊට ඉහළ අගයක් තමයි අපි නිගමනය කරන්නේ. මොකද අපි නිෂ්පාදනයක් හෝ සේවාවක් සපයන්නේ ලාභ ඉපයීමේ අපේක්ෂාව නිසා. By break even we mean simply covering all our cost without making a profit. break even ඒ කියන්නේ මේ break even ඒ කියන්නේ සමච්ඡේදන ලක්ෂ්‍ය. මේකේ තේරුම තමයි simply covering all our cost without making a profit. මේකේ සාමාන්‍ය තේරුම තමයි cover කරනවා අපේ සම්පූර්ණ පිරිවැය. covering all our cost without making a profit. ඒ කියන්නේ කිසිම ලාභයක් නැතුව අපේ පිරිවැය විතරක් ආවරණය කරගන්න එකට තමයි අපි කියන්නේ break even. එතකොට මේ break even point එකේදී කිසිම ලාභයක්වත් කිසිම අලාභයක්වත් නැහැ. This type of analysis is more formally known as cost volume profit analysis. අපි මේ type එකේ analysis එකකට කියනවා cost volume profit analysis එකක් කියලා. පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණයක්. Cost volume profit analysis is defined in CIMA එකේ definition එක දීලා තියෙනවා. official terminology as එයාලගේ official terminology එකට අනුව එයාලගේ definition එක the study of the effects on future profit of changes in fixed cost variable cost sales price quantity and mix අධ්‍යයනය කරන එක effects on future profits of ඒ කියන්නේ අනාගතයේ ලාභ ඒ කියන්නේ අනාගතයේ ලාභයට සිද්ධ වෙන්න පුළුවන් වෙනස් වීම ඒ කියන්නේ ස්ථාවර පිරිවැය වෙනස් වෙනකොට variable cost එක විචල්්‍ය පිරිවැය වෙනස් වෙනකොට sales price විකුණුම් මිල ඊට පස්සේ quantity විකුණුම් ප්‍රමාණය සහ ඒ සියලු දේවල් වෙනස් වෙනකොට ලාභයට වෙන්න පුළුවන් බලපෑම මොකක්ද කියන එක අධ්‍යයනය කරන එක තමයි cost volume profit analysis කියලා කියන්නේ කියලා CIMA එකේ official terminology එකේ තියෙනවා. CVP analysis is a particular example of what if analysis. A business sets a budget based upon various assumptions about revenues, cost, product mixes and overall volumes. CVP analysis consider the impact on the budgeted profit of changes in these various factors. එතකොට CVP analysis එකේදී අපි කතා කරන්නේ revenues, ආය භාරය, පිරිවැය, අර විචල්්‍ය පිරිවැය, ස්ථාවර පිරිවැය සම්බන්ධයෙන් තියෙනවා cost එක පිරිවැය සමග. ඒක revenue සම්බන්ධයෙන් විකුණුම් මිල විකුණුම් ප්‍රමාණය ඒ දේවල් සම්බන්ධ වෙනවා. ඒ දේවල් සම්බන්ධයෙන් තමයි අපි මේ CVP analysis එකේදී සමස්තයක් වශයෙන් කතා කරන්නේ. ඊට පස්සේ අපි contribution concept එක කතා කරනවා. contribution concept එක කියලා කියන්නේ contribution එක කියලා කියන්නේ දායකත්වය. contribution concept එකේදී අපි කතා කරන්නේ දායකත්ව. ඒ කියන්නේ දායකත්ව සංකල්පය contribution. එතකොට මේ පාඩමේ වැදගත්ම තැන තමා මේ contribution කියන එක. contribution එක කියලා කියන්නේ මොකද්ද? දායකත්වය. contribution එක කියලා කියන්නේ sales value එකෙන් variable cost එක අඩු කරනවා. මේ කොටු කරලා මම මේ සඳහන් කරලා තියෙන්නේ contribution එක කියලා කියන්නේ contribution එක සමානයි sales value එකෙන් variable cost එක අඩු කරනවා. දායකත්වය කියලා කියන්නේ විකුණුම් වටිනාකමෙන් විචල්්‍ය පිරිවැය අඩු කරනවා. එතකොට ඒකක දායකත්වය අපි ගණනය කරනකොට යම්කිසි අවස්ථාවකදී ඒකක දායකත්වය ගණනය කරනවා නම් එතනදී අපි කරන්නේ ඒකක විකුණුම් මිලෙන් ඒකක විචල්්‍ය පිරිවැය අඩු කරනවා.
ඊට පස්සේ තියෙනවා variable cost are sometimes referred to as marginal cost. The two terms are often used interchangeably. එතකොට variable මෙතනදී කියන්නේ variable cost එකට සමහර ගණන් වල අපිට කියනවා marginal cost එක කියලා දෙනවා. variable cost එක marginal cost එක විදිහට දෙනවා. එතකොට contribution marginal cost එක කියන්නේත් variable cost එක. Contribution is so called because it contributes towards fixed cost and profits. එතකොට contribution එක දායකත්වයට කියන්නේ දායකත්වයේදී contributes toward fixed cost and profit. ඒ කියන්නේ දායකත්වයේදී අපි ඒකේ fixed cost එකයි ලාභයයි ගැන සැලකිලිමත් වෙනවා. ඒ දෙන්නව ගන්නවා. Once the fixed cost have been fully covered, then any extra contribution towards the profit of the organization. පළවෙනි example එකේ අපිට දීලා තියෙනවා. එතකොට මේකෙදි ගණන් හදන්න තියෙන්නේ. එතකොට මේ සූත්‍රය මතක තියාගන්න ඕනේ. contribution එක කියලා කියන්නේ දායකත්වයේ සමාන වෙනවා. sales value එකෙන් variable cost එක අඩු කරනවා. එතකොට මේ ගානේ තියෙනවා consider මේ මුල ඉඳන් පටන් ගන්නෙ ඒ කියන්නේ සරල ගණන් මේ තියෙන්නේ. අවසාන වෙන්න තමයි මේ පාඩමේ සංකීර්ණ ගණන් තියෙන්නේ. එතකොට මේ ගාන consider a product with a variable cost per unit of unit cost එක 26 rupees and selling price of 42 rupees. Fixed cost for the period are 12,000 rupees. එතකොට මේකේ තියෙනවා product එකේ variable cost එක රුපියල් 26යි විකුණුම් මිල 42යි සහ period එකේ fixed cost එක දීලා තියෙනවා 12000යි කියලා. එතකොට what is the contribution per unit for the product? මේකේ අහන්නේ contribution per unit. ඒකක දායකත්වය තමයි අහන්නේ. contribution කියලා කියන්නේ දායකත්වය. එතකොට දායකත්වයේ contribution per unit සමානයි unit එකේ selling price එක variable cost selling price එකකින් variable cost එක අඩු කරනවා. මේකේ පැහැදිලිව කියනවා selling price එක 42යි variable cost එක 26යි 42කින් 26ක් අඩු වුනහම රුපියල් 16යි contribution එකක දායකය. ඊට පස්සේ if 1000 units are sold, what is the total contribution? total contribution එක අපි මෙතනදී හොයන්නේ total contribution එක කියලා කියන්නේ මුළු දායකත්වය. total contribution එක අපි හදන්නේ අපි එක unit එක contribution per unit එක හොයාගෙන ඒ contribution per unit එක ගුණ කරනවා sold units වලින්. total contribution එක කියන්නේ ඒක. එකක දායකත්වය එක දායකත්වය ඒක විකුණන ප්‍රමාණයෙන් ගුණ කරනවා. දැන් 1000ක් තමයි sold කරලා තියෙන්නේ. එතකොට 10යි answer එක. What is the total profit and the profit per unit at this level of sales? මේකේ අහන්නේ මේ level එකේදී total profit එක. එතකොට අපි profit එකක් ගණනය total profit එක කියලා කියන්නේ total contribution එකෙන් fixed cost එක අඩු කරනවා. total profit එකේදී අපි කරන්නේ දැන් මේ සූත්‍ර නම් අපිට අර මුලින් ආවේ නැහැ. අපි contribution කියන එක විතරයි selling price එකකින් variable cost එක අඩු කරලා ගත්තේ. එතකොට දැන් මේ දේවල් මේ ගණන් එක්කම මතකෙට නගා ගන්න පුළුවන් දේවල්. එතකොට profit එකක් කියලා කියන්නේ profit එක හොයන්නේ contribution එකෙන් fixed cost එක අඩු කරනවා. total contribution එකෙන් fixed cost එක අඩු කරනවා profit එකේදී. මේකේ total contribution එක 16000යි. මේකේ fixed cost එක අපිට ගානේ දීලා තිබුණා රුපියල් 12000යි කියලා. ඒ අඩු කරපුවම රුපියල් 4000යි. එතකොට සම්පූර්ණ profit එක. එතකොට unit එක profit එක හොයද්දි මේක unit ගණනෙන් බෙදෙනවා රුපියල් 4යි. Calculate the total profit for the following levels of sales. මෙන්න මේ levels ටිකක් දීලා තියෙනවා. ඒ levels වල විකුණුම් වලදී total profit එක හොයන්න කියලා තියෙන්නේ. 500කදී total profit එක හොයන්නේ 500කදී. ඒ කියන්නේ මේ ගානේදී total contribution එක හොයාගෙන දැන් total contribution එක වෙනස් වෙනවා ඒකක ගාන වෙනස් වෙනවත් එක්කම. නමුත් total contribution එක වෙනස් වුණාට unit එකක contribution එක ඒකක දායකයේ වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ විකුණුම් පරිමාව කොච්චර වුණත් ඒකක දායකත්වයේ වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකක දායකත්වයේ විකුණුම් පරිමාව සමග වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයි. දැන් අපි මේ හොයාගත්ත ඒකක දායකයේ රුපියල් 16යි ඒක නියතයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ පරිමාව 500ක් වෙනකොට total contribution එක 8000යි. fixed cost එක 12000ක් තියෙනකොට මෙතන 4000ක loss එකක් තමයි තියෙන්නේ. 4000ක loss එකක්. එතකොට මේ loss එක ඒකක
ආශ්‍රයෙන් හොයන්නකොත් 4000 5000න් බෙදනවා. එතකොට එකකින් රුපියල් 8ක පාඩුවක් තියෙනවා. ඊට පස්සේ 1000ක total profit එක කියලා කියන්නේ 1000 16න් ගුණ කරනවා 16 10යි fixed cost එක 12000යි මෙතන 4000ක ලාභයක් තියෙනවා. ඊට පස්සේ 12000කදී 12000 16න් ගුණ කරනවා 19200යි fixed cost එක 12000යි 7200ක ලාභයක් තියෙනවා. ලාභයක් වෙන්න නම් දැන් මෙතනදීම මම ඒකත් කියන්නම් ඒ සාරාංශෙත් ලාභයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ලාභ වෙන්නේ contribution එක වැඩි වෙන්න ඕන fixed cost එකට වඩා. contribution එකට වඩා fixed cost එක වැඩි වුණොත් එතන තියෙන්නේ අලාභයක්. ඊට පස්සේ තියෙනවා calculate the contribution for unit and profit per unit. අර මේ කියන්නේ දැන් මේකේ දැන් 5000 තියෙන්නේ 4000ක loss එකක්නේ. ඒ කියන්නේ 4000ක loss එකක් කියලා කියන්නේ 5000 නෙවෙයි 500 දී මේ 4000ක loss එක 500න් බෙදනවා. එතකොට unit එකකින් රුපියල් 8ක පාඩුවක් තමයි වෙලා තියෙන්නේ. මෙතන 1000 දී 4000ක profit එකක් තියෙනවා නම් 4000 1000න් බෙදුවාම එනවා. ඒ කියන්නේ එක unit එකකින් රුපියල් 4ක ලාභයක් තියෙනවා. එතකොට 7200ක් profit එකක් තියෙන්නේ 1200ක දී නම් 1200න් බෙදුවාම තියෙනවා එක unit එකකට රුපියල් 6ක ලාභයක් තියෙනවා. එතකොට මේ හැම level එකකදීම contribution එක වෙනස් වෙන්නේ නැහැ. contribution per this all levels are 16 rupees. එතකොට selling level එක වෙනස් වුණාට මෙතන මේ CPU එක කියලා මම මේ ලියලා තියෙන්නේ contribution per unit. selling level එක කොච්චර වෙනස් වුණත් unit එකක contribution එක වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ contribution sales ratio profit volume ratio කියන්නේත් මේ contribution sales ratio එකටමයි. තව මේ contribution sales ratio එකට කියනවා contribution margin ratio කියලාත් කියනවා. The contribution to sales ratio is a useful calculation in CVP analysis. It is usually expressed as a percentage. It can be calculated as follows. එතකොට contribution sales ratio CS ratio එකටම කියනවා contribution margin ratio කියලත්. එතකොට මේකේ සූත්‍රය වෙන්නේ contribution per unit එක බෙදනවා selling price per unit එකෙන් බෙදලා C ෙන් ගුණ කරනවා. contribution sales ratio. එහෙම නැත්නම් කියනවා contribution margin ratio කියන්නේත් මෙයාටමයි. තව මෙයාට කියනවා profit volume ratio කියලා. එතකොට මේක හොයන්නේ contribution per unit එක බෙදනවා selling price per unit එකෙන් බෙදලා C ෙන් අනිවාර්යයෙන්ම ගුණ වෙන්න ඕනේ. මෙතනදී total contribution එක total sales revenue එකෙන් බෙදලා C ෙන් වැඩි කරනවා. එතකොට CS ratio එක හොයන්නේ contribution per unit එක unit එකක selling price එකෙන් බෙදලා C ෙන් ගුණ කරනවා. එහෙම නැත්නම් total contribution එක total sales revenue එකෙන් බෙදලා C ෙන් වැඩි කරනවා. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ break even point එක. break even point කියලා කියන්නේ the break even point is the point at which neither a profit nor loss is made. ඒ කියන්නේ කිසිදු ලාභයක් හෝ අලාභයක් නොලබන මට්ටමට තමයි අපි කියලා කියන්නේ සමච්ඡේදන ලක්ෂ්‍ය. break even point කියලා කියන්නේ මේකේ සිංහල තේරුම සමච්ඡේදන ලක්ෂ්‍ය. එතකොට මේ සමච්ඡේදන ලක්ෂ්‍ය කියලා අපි ගන්නේ කිසිදු ලාභයක්වත් අලාභයක්වත් නොලබන මට්ටම. එතකොට මේ break even point එකේදී කිසිම ලාභයක්වත් අලාභයක්වත් නැහැ. no profit and no loss. At the break-even point, the following situations occur. break-even point එකේදී මෙන්න මේ situation සිද්ධ වෙනවා. එතකොට දැන් break-even point එක කියලා කියන්නේ අපි දන්නවා break-even point එකේදී කිසිම ලාභයක්වත් කිසිම අලාභයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ලාභයක්වත් අලාභයක්වත් නොවෙන්න නම් අනිවාර්යයෙන්ම අපේ cost එකයි sales revenue එකයි සමාන වෙන්න ඕනේ. cost එකට sales revenue එක සමාන වෙන්න ඕනේ. ඒ වගේ මේකේ අනික් පැත්ත total contribution එකට fixed cost එක සමාන වෙන්න ඕනේ. total contribution එකට fixed cost එක සමාන වෙන්න ඕනේ. දැන් අපි අර කලින් ගණන් වලදී අපිට අර ඒකක මට්ටම් දීලා ලාභ හොයන්න තිබ්බ තැන් වල අපි කරේ contribution එකෙන් fixed cost එක අඩු කරානේ. එතකොට fixed cost එකට වඩා contribution එක වැඩි වුණාම තිබුණේ ලාභයක්. contribution එකට වඩා fixed cost එක වැඩි වුණොත් තිබ්බේ අලාභයක්. එතකොට මේ දෙන්න සමාන වුණොත් කිසිදු ලාභයක්වත් අලාභයක්වත් නැහැ. ඒ කියන්නේ මෙයා break even point එකේ තමයි ඉන්නේ.
සමච්ඡේදන ලක්ෂ්‍ය. එතකොට break even point එකේදී total sales revenue එක total cost එකට සමාන වෙනවා. ඒ වගේම තව දෙයක් වෙනවා total contribution එක fixed cost එකට සමාන වෙනවා. එතකොට මේවා මතක තියාගන්න අනිවාර්යෙන්. break even point එකේදී total sales revenue එක total cost එකට සමාන වෙනවා. total contribution එක fixed cost එකට සමාන වෙනවා. ඊළඟට අපි break even point එකේ break even point කියලා කියන්නේ සමච්ඡේදන ලක්ෂ්‍යයේ units ගණන. ඒක ගන්න වෙනම හොයනවා. ඊළඟට අපි ආගේ sales revenue එක rupees වලින් වෙනම හොයනවා. units ගණන break even point එකේ units ගණන හොයන්නේ fixed cost එක බෙදනවා contribution per unit එකෙන්. මේක මේ ගාන තුල තියෙන වැදගත්ම සූත්‍රයක්. break even point එකේ units ගණන හොයන්නේ fixed cost එක බෙදනවා contribution per unit වලින්. එතකොට මම කලින් පැහැදිලි කරලා කිව්වා මේ contribution per unit එක හොයන්නේ sales value එකෙන් අඩු කරනවා variable cost එක. ඒ කියන්නේ selling price එක. ඒකක එක විකුණුම් මිලෙන් ඒකක එක විචල්්‍ය පිරිවැය අඩු කරපුවාම තමයි එන්නේ contribution per unit. එතකොට break even point එකේ units ගණන අපි හොයන්නේ fixed cost එක බෙදනවා contribution per unit වලින්. break even point එකේ units ගණනනේ මේ හේවුවේ අපි ඒකක වලින් fixed cost එකේ contribution per unit වලින් බෙදුවාම එන්නේ ඒකක ගණන. එතකොට break even point එකේ sales revenue එක රුපියල් වලින් හොයන්නේ fixed cost එක බෙදනවා CS ratio එකේ. CS ratio කියලා කියන්නේ අපි කලින් කතා කරා මෙන්න මේ ratio එක contribution margin ratio එකෙන් බෙදනවා. ඒ කියන්නේ CS ratio එක හොයන්නේ contribution per unit එක බෙදනවා selling price per unit එකෙන් බෙදලා C ෙන් ගුණ කරනවා. එහෙමත් නැත්නම් total contribution එක total sales revenue වලින් බෙදලා C ෙන් ගුණ කරනවා. එතකොට දැන් මේකෙදී sales revenue එක හොයද්දි fixed cost එක CS ratio එකෙන් බෙදුවත් හරි එහෙම නැත්නම් fixed cost එක contribution per unit එකෙන් බෙදලා unit එකක selling price එකෙන් ගුණ කරත් අපිට මේක ගන්න පුළුවන්. fixed cost එක contribution per unit එකෙන් බෙදුවාම එන්නේ BEP units නේ. මේ units ගණන එක unit එක selling price එකෙන් ගුණ කරලත් sales revenue එක අපිට ගන්න පුළුවන් කියලා මෙතන කියන්නේ. ඒක තමයි ලේසිම ක්‍රමය. අර CS ratio එකෙන් ගන්න රෙඩි units ගණන හොයාගත්තා නම් එක විකුණුම් මිලෙන් ගුණ කරාම එනවා මුළු මිල. ඒ කියන්නේ sales revenue එක රුපියල් වලින් ගන්න පුළුවන්. units ගණන එක විකුණුම් මිලෙන් ගුණ කරා නම් හරි. එතකොට මේක දෙවෙනි example එකේ තියෙනවා AB company manufactures a single product. The unit cost of the product are as follows. direct materials තියෙනවා රුපියල් 36යි කියලා, direct labor තියෙනවා 12යි කියලා, direct expenses රුපියල් 9යි, variable overhead එක රුපියල් 13යි. ඊට පස්සේ මේකෙදි කියනවා the product sells for product එක විකුණනවලු රුපියල් 95කට the fixed cost for the period. ඒ කියන්නේ මේ period එකේ ස්ථාවර පිරිවැය තියෙනවා රුපියල් 55000ක්. ස්ථාවර පිරිවැය රුපියල් 55000ක් තියෙනවා. required to calculate the BEP in units and rupee. මේ ගානදී අපිට හදන්න කියන්නේ break even point එකේ units ගණනයි සහ ඒක රුපියල් වලින් calculate කරන්න කියලා තියෙන්නේ. මුලින්ම අපිට යම්කිසි ගානක දෙනවා නම් break even point එකේ units ගණන හොයන්නේ අපි break even point එකේ units ගණන හොයන සූත්‍රය දන්නවා. break even point එකේ units ගණන හොයන්නේ fixed cost එක බෙදනවා contribution per unit එකේ. points ගණන break even point එකක ඒ කියන්නේ break even point එකේ units ගණන හොයන්නේ units වලින්. මේක හොඳටම මතක තියාගන්න ඕනේ. rupees වලින් නෙමෙයි මේ fixed cost එක contribution per unit වලින් බෙදලා ගන්න units ගණන. ඒ කියන්නේ සමච්ඡේදන ලක්ෂ්‍ය ඒකක ප්‍රමාණය. ඒකේ විකුණුම් ප්‍රමාණය නෙමෙයි. විකුණුම් ප්‍රමාණය ගන්න මේ එන ඒකක ප්‍රමාණය ඒකක විකුණුම් මිලෙන් ගුණ කරනවා. එතකොට මෙතන fixed cost එක ගානේ දීලා තියෙනවා. ඒක හොයන්න දෙයක් නැහැ. රුපියල් 55000යි. contribution per unit හොයා ගන්න ඕනේ. ඒකක දායකය කියලා කියන්නේ ඒකක විකුණුම් මිලෙන් ඒකක විචල්්‍ය පිරිවැය අඩු කරනවා. මම මේ මෙතනදී හොයලා තියෙනවා. එතකොට මේකේ sales value එක දීලා තියෙනවා රුපියල් 95යි කියලා. එතකොට මේකේ variable cost එක හොයන්නේ variable cost එකට අපි ගන්නවා මෙන්න මේ direct materials 36 ගන්නවා. direct materials 36ට එකතු කරනවා. direct labor මේ 12ත් ගන්නවා. ඒ 12 එකතු කරනවා. ඊළඟට direct expenses වල තියෙන මේ 9ත් ගන්නවා. ඒ 9ට එකතු කරනවා. ඊළඟට මෙතන දීලා තියෙනවා variable overhead. variable overhead එකත් ගන්නවානේ. ඒක variable cost එකේන තියෙන්නේ. ඒ 13ත් ගන්නවා.
එතකොට මෙතන ඔක්කොම තියෙනවා රුපියල් 70ක් මේ සෙට් එකම. මේ සෙට් එකම variable cost එකට අපි ගන්නවා. මෙතන fixed overhead කියලා තිබ්බනම් යාව ගන්නෙ නැහැ. මෙතන තියෙන variable overhead. ඒක නිසා යා variable cost එකේ ඉන්න නිසා යාව ගන්නවා variable 70යි variable cost එක. 95න් 70ක් අඩු කරපුවම contribution එක රුපියල් 25යි. එතකොට දැන් මේකේ fixed cost එක 55000යි contribution per unit 25යි. එතකොට මේක ඔක්කොම එනවා units 2200ක් BEP unit. එතකොට BEP rupees වලින් ගණනය කරන්නේ අපි මේ හොයාගත්ත units 2200 ඒකක එක විකුණුම් මිලෙන් ගුණ කරනවා රුපියල් 95න් ගුණ කරනවා 2,90,000යි. එහෙම නැතුව අපිට අර CS ratio එකට දාලා හොයන එකෙන් හොයන්න පුළුවන්. එතනදී 45ක වැඩිවීමක් එනවා. අර ratio එකකින් අපිට මේ අනුපාත විශ්ලේෂණයකදී අනුපාත වලින් අපි දන්නවා අපිට හරියටම ගාණක් ගන්න බෑ. අනුපාත කියලා කියන්නේ වෙනස් වීම වලට ලක් වෙන දේවල්. එතකොට මෙතනදී 2,90,045ක අගයක් තමයි ඉන්නේ. මේ CS ratio එකෙන් දාලා මේ 26යි 31කට අරගෙන හදනකොට 2,90,045ක් එන්නේ. මේට වඩා ඒ කියන්නේ මේ BEP rupees වලින් ගණනය කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි units ගණන දෙනවා නම් unit එකක selling price එකක් දීලා තියෙනවා නම් ඒ selling price එකෙන් ගුණ කරන හොයාගත්ත units ගන්න. මේ CS ratio එකට යන්න අවශ්‍යතාවයක් නැහැ. selling price එක තියෙනවනේ. selling price එක දෙනවා ඕනෙම ඒ කියන්නේ හැම අවස්ථාවකම දෙනවා දැන්. BEP rupees වලින් CS ratio එකෙන් අපිට හදන්න ගියත් මේ එතනදිත් selling price එක ඕනනේ. ඒකත් හදන්නේ selling price එක දෙනවා නම් එතකොට selling price එක දීලා තියෙන හින්දා selling price එක දෙනකොට selling price එකෙන් ගුණ කරලා ගන්නවා 2,90,000යි. ඒක තමයි වඩාත් නිවැරදිම ක්‍රමය. ඊට පස්සේ sales level required to achieve target profit. මේකෙදි කියන්නේ අපිට දෙනවා යම්කිසි target profit එකක්. අපිට යම්කිසි ව්‍යාපාරවලදී කියනවා මේ මෙච්චරක target profit එකක් ලබන්න නම් අපි කොච්චරක් sales කරන්න ඕනද? දැන් උදාහරණයක් විදිහට ලක්ෂ 5ක profit එකක් ගන්න නම් අපි කොච්චරක් sales කරන්න ඕනද කියලා. අන්න ඒ වගේ ප්‍රශ්නවලදී අපි දාන්නේ මෙන්න මේ සූත්‍රයට sales level එක units වලින් හොයන්නේ fixed cost එකට ඒ target profit එක එකතු කරලා unit එකේ contribution එකෙන් බෙදනවා. sales level එක rupees වලින් හොයන්න කියලා දෙනවා නම් fixed cost එකට ඒ target profit එක එකතු කරලා unit contribution එකෙන් බෙදලා ඒක unit එක selling price එකෙන් ගුණ කරනවා. අර units වල සූත්‍රෙමයි යා වැඩි වෙන්නේ එයාව selling price එකෙන් වැඩි වෙනවා. sales level rupees වලින් හදනකොට fixed cost එකට target profit එක එකතු කරලා contribution margin ratio එකකින් බෙදුවත් හරි. ඒක තව ක්‍රමයක්. එතකොට margin of safety. margin of safety ඒ කියන්නේ මේක ආරක්ෂිතාන්තිකය. margin of safety කියලා කියන්නේ ආරක්ෂිතාන්තිකය. මේ දේවල් මේ ඒ කියන්නේ මේ ආරක්ෂිතාන්තිකයේ units වලිනුයි rupees වලිනුයි සහ ආරක්ෂිතාන්තිකයේ percentage එක ප්‍රතිශතය හොයන ආකාරය තමයි මේ සූත්‍ර වලින් දක්වලා තියෙන්නේ. එතකොට අපිට ගණන් හදනකොට අත්ත වශයෙන්ම මෙන්න මේ සූත්‍ර අපේ මතකයේ තියෙන්න ඕනේ. margin of safety ආරක්ෂිතාන්තිකය units වලින් හොයන විදිහ ගැන ඒක වලින් හොයන්නේ actual law budgeted sales වලින් අඩු කරනවා break even point එකේ sales එක. එතකොට මේ actual budgeted sales උත් units වෙන්න ඕනේ break even sales උත් units වෙන්න ඕනේ. units ගන්න හොයන්නේ actual එහෙම නැත්නම් budgeted sales units වලින් අඩු කරනවා break even point එකේ sale එක. margin of safety rupees වලින් හොයන්නේ actual budgeted sales rupees වලින් break even point එකේ sales rupees වලින් අඩු කරනවා. margin of safety තව rupees වලින් හොයන විදිහක් තමයි profit එක contribution margin ratio එකකින් බෙදලා හොයන්නත් පුළුවන්. margin of safety percentage එකකින් හොයන්නේ margin of safety එක. ඒ කියන්නේ percentage එකකින් හොයන්නේ එක්කෝ margin of safety එකේ units ගණන actual law budgeted sales වල units ගණනෙන් බෙදලා 100ෙන් ගුණ කරනවා. එක්කෝ දැන් මේ දෙන්න margin of safety එකයි actual law budgeted sales මේ දෙන්න units වලින් නම් දෙන්නම units වෙන්න ඕනේ rupees වලින් නම් දෙන්නම rupees වෙන්න ඕනේ. ඒකයි මෙතනදී වෙන්න ඕනේ. එතකොට පළවෙනි එකේ තියෙනවා a company manufactures and sells a single product that has the following cost and selling price structure. එතකොට දැන් අපි මුලින්ම කතා කරන්නේ single product සම්බන්ධයෙන්. single product එක product එකක් නිපදවනවා ඒකේ cost එකයි selling price එකයි මෙතනදී අපිට දීලා තියෙනවා. cost එකයි selling price එකයි. selling price එක 120යි direct material දීලා තිනවා 22යි direct labor 36යි variable overhead මෙච්චරයි fixed overhead මෙච්චරයි profit per unit එකේ profit එක දීලා තියෙනවා. ඊට පස්සේ the fixed overhead absorption rate is based on the normal capacity of
2000 units per month. Fixed overhead absorption rate එක පදනම් වෙනවා normal capacity එකත් එක්ක එක මාසෙකට units 2000ක්. fixed normal capacity එක fixed overhead absorption rate එක මාසෙකට units 2000යි. හරිද? fixed overhead absorption rate එක මාසෙකට units 2000ක් තමයි ගන්න. Assume that the same amount is spent each month on fixed overheads. Budgeted sales for next month. Budgeted sales එක units 2000යි කියලා දීලා තියෙනවා. එතකොට මේක අපිට හදන්න කියන break even point එක in sales units per month. break even point එකේ unit එක. ඔක්කොටම කලින් අපි දැන් මේකේ හොයාගෙන ඉන්න ඕනේ contribution එක. contribution එක කියලා කියන්නේ මෙතන මම ඒක හොයන විදිහ පෙන්නලා තියෙනවා. selling price එකෙන් variable cost එක තමයි අඩු වෙන්න ඕනේ. selling price එක 120යි. එතකොට මෙතන variable cost එක විදිහට ගන්නෙ direct material 22 variable, direct labor 36 variable, variable overhead එක variable. ඊට පස්සේ මෙතන fixed overhead එක variable නෙවෙයි. මේ ටික විතරයි ගන්නෙ. මේ තුන් දෙනා විතරයි ගන්නෙ. fixed overhead එක variable විදිහට ගන්නෙ නැහැ. variable overhead එක විතරයි. එතකොට මේ ටිකේ එකතුව 72 120න් 72 කරුණාම 48යි. contribution per unit එක 48යි. fixed cost එක ගන්නෙ මෙතන තියෙනවා fixed overhead absorption rate එක එක මාසයකට units 2000යි කියලා. එක මාසයකට units 2000යි. එතකොට මේකේ කියනවා each month. ඒ කියන්නේ හැම මාසෙකම සමාන විදිහට. එතකොට units 2000ක් විදිහට තමයි මේවා කරන්නේ. එතකොට 2000 ගානේ 12ක් තමයි අපි ගන්න 24000යි එතකොට. එතකොට මෙතන 24048න් බෙදුවම units 500යි. එතකොට margin of safety. අපි දන්නවා margin of safety එක හොයන සූත්‍රය තමයි actual budgeted sales units වලින් break even point එකේ sales unit අඩු කරනවා. එතකොට මෙතන budgeted sales තියෙනවා 2000ක් 2000න් අඩු කරනවා break even point එකේ units 500යි 1500යි. The budgeted profit for next month. budgeted profit එක හොයන්න කියලා තියෙනවා. එතකොට budgeted profit එක හොයන්නේ මෙතනදී දැන් budgeted sales තියෙනවනේ 1500ක්. budgeted sales තියෙනවා 1500ක්. එතකොට ඒ 1500 budgeted profit එක හොයද්දී budgeted sales ප්‍රමාණය. ඒ කියන්නේ margin of safety. margin of safety එක ගුණ කරනවා contribution per units වලින්. margin of safety එක 1500යි. ඒක ගුණ කරනවා contribution per unit. unit එක contribution එක රුපියල් 48යි. total contribution එකෙන් fixed cost එක අඩු කරත් හරි දැන් 1548න් ගුණ කරාම 62000ක් එනවා. එහෙම නැත්නම් total contribution එකෙන් fixed cost. එතකොට හැම වෙලේම contribution එකෙන් fixed cost එක අඩු කරාම එන්නේ profit එක. දැන් මෙතනදී budgeted profit එක හොයද්දි margin of safety කියලා කියන්නේ actual එකෙන් break even point එකේ sales අඩු කරනවා 1500 contribution per unit එකෙන් බෙදුවත් හරි margin එක ආරක්ෂිතාන්තිකය ඒකක 1000කින් ගුණ කරත් එනවා ලාභය. එහෙම නැතුව total contribution එකෙන් fixed cost එක අඩු කරත් මේ 72000 මේ විදිහටම ගන්න පුළුවන්. The sales required to achieve a profit of 96000 in a month. එතකොට රුපියල් 96000ක ලාභයක් ලබන්න නම් කොච්චරක් sales කරන්න ඕනද? ඒකට ගන්න ඕනේ මෙන්න මේ සූත්‍රයට. 96000ක මේවා කරන්න. දැන් එතකොට මේ target profit එක කොච්චරක් sales කරන්න ඕනද units වලින්. 96000ට fixed cost එක එකතු කරලා unit contribution එකෙන් බෙදෙනවා. එතකොට 96000ට fixed cost එක 24000යි. එතකොට දෙන්න එකතු වුනහම 120000යි. ඒක unit contribution එක 48න් බෙදුවම unit 2500. එතකොට අපිට යම්කිසි ලාභ මට්ටමක් දීලා ඒ ලාභය අපිට ලැබෙන units ගණන හොයන්න දුන්නාම අපි කරන්නේ fixed cost එකට ඒ ලාභය එකතු කරලා ඒක බෙදනවා unit එකක contribution එකේ. ඒක තමයි කරන්නේ. එතකොට මේ දේවල් මතක තියාගන්න එක ගොඩක් වැදගත් වෙයි ගණන් හදනකොට. What if analysis? It studies how the result will change if the original data change. It answers questions. What will be the break-even point if variable cost per unit increased by 5%? What will be the profit if sales volume increased by 5%? if analysis එකක් කියලා කියන්නේ අපි අර මේකෙදි කතා කරන්නේ දැන් යම්කිසි අවස්ථාවකදී අපිට කියන්න පුළුවන් cost එක මෙච්චරකින් වැඩි වෙනවා. cost එක වැඩි වෙනකොට break even point එකට මොකක්ද වෙන්නේ? එහෙමත් නැත්නම් විකුණුම් පරිමාව අපි විකුණන පරිමාව දැන්
ඒකක ගණන 105කින් වැඩි කරනවා. එහෙම වැඩි කරනකොට ප්‍රොෆිට් එකට මොකද වෙන්නේ? අන්න ඒ වගේ දැන් එකක් වැඩි වෙනකොට එකක බලපෑම අනිත් එකට බලපාන්නේ කොහොමද? එකක් වැඩි අඩු වෙනකොට එයාගේ ඒ වැඩි අඩු වීම අනිත් කෙනා කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක තමයි අපි මෙතනදී කතා කරන්නේ. එතකොට effects of changes in cost selling price on the break even point. දැන් cost එක සහ විකුණුම් මිල වෙනස් වෙනකොට break even point එකට මොකද වෙන්නේ? BEP එකට මොකද වෙන්නේ කියන එක අපි ගණන් තුලින්ම කතා කරනවා. දැන් මේකෙදී approach adjust the numerator and or denominator of the break even point formula to work out the break even point. මෙතන මේ nominator එකයි denominator එකයි adjust කරන්න ඕන break even point formula එකේ. කියන්නේ දැන් මෙතනදී දැන් cost එකයි selling price එකයි වෙනස් වෙනකොට break even formula එකේ දැන් මේක break even point එක කියලා කියන්නේ ස්ථාවර පරිවැය බෙදනවා. break even point එක units ගණන් අපි හොයන්නේ ස්ථාවර පරිවැය බෙදලනවා ඒකක දායකයනේ fixed cost එක බෙදනවා contribution per unit. එතකොට මේකේ nominator එකයි denominator එකයි. මේ nominator denominator කියලා කියන්නේ ලවය සහ හරය. දැන් මේකේ nominator එකේ වෙන්නේ fixed cost එක, denominator එකේ වෙන්නේ contribution per unit. අන්න ඒ දෙන්නම වෙනස් කරන්න, ඒ දෙන්නම adjust කරන්න වෙනවා මේ break even point එක හොයද්දී. මේක කියනවා a manufacturing company produces and sells a single product as follows. single product එකක් මේවා කරනවා produce කරනවා. selling price එක 250යි, variable cost එක 150යි. the fixed cost per annum is estimated to be ලක්ෂ 6ක් තියෙනවා fixed cost එක. fixed cost එක ලක්ෂ 6ක් තියෙනවා. The sales manager would like to propose a change to pay a salesman on commission basis of එයාට basis එක දැන් sales manager would like to propose a change to pay a salesman on commission basis of LKR 10 per unit sold rather than on fixed monthly salaries of 8,000 per month. ඒ කියලා කියන්නේ දැන් මෙයාට විකුණුම් කරන, ඒ කියන්නේ monthly salary එක විදිහට රුපියල් 8,000කට වඩා විකුණුම් කරන අයට රුපියල් 8,000කට වඩා විකුණන කට්ටියට රුපියල් 10ක sales commission එකක් දෙනවා. රුපියල් 10ක sales commission එකක් දෙනවා. හරිද? මේකෙදි කියනවා what would be the break even point in units for the situations before and after the change. before කියලා කියන්නේ දැන් sales manager ගේ මේ ප්‍රශ්නෙට කලින් break even point එකේ units ගණන හොයන්නේ fixed cost එක contribution per unit එකෙන් බෙදනවනේ. දැන් ඒතර මෙතන fixed cost එක කෙලින්ම ලක්ෂ 6යි, contribution per unit එක selling price එකකින් variable cost එක අඩු කරනවා. ඒක හොයාගන්න දෙයක් නෑ. ඒ දෙන්නා direct දීලා දෙනවා 250 150 කරුණාම 100යි. 100ෙන් බෙදුවාම unit 6000යි. මේ situation එකට කලින් units 6000යි. ඊට පස්සේ මේ සිටුේෂන් එකෙන් පස්සේ දැන් මෙතනදී අපි මේ කියන දේ පැහැදිලිව ඔලුවට දා ගන්න ඕනේ. මේකෙදි කියන්නේ sales manager would like to propose a change to pay a salesman on commission basis of 10 per unit sold rather than on fixed monthly salaries of 8,000 per month. ඒ කියන්නේ fixed monthly salary එක 8,000 ගන්න, ඒ කියන්නේ 8,000කට වඩා ගන්න නම් fixed monthly salary එක 8,000කට වඩා වැඩි කරන්න නම්, එහෙම වැඩි කරන්න නම් මෙයාලට කියනවා එහෙම වැඩියෙන් කරන අයට ඒකකයකට commission එක රුපියල් 10ක් දෙනවා. ඒකකයකට මෙතන මේ fixed monthly salary එක වැඩි වෙනවා කියන මේ 8,000 වැඩි වෙනවා කියන එක අර fixed cost එකට එකතු වීමක් එහෙම වෙන්නේ නැහැ මෙතන. හරිද? එතකොට මෙතන වෙන්නේ මේ salesman ට commission එකක් දෙනවා රුපියල් 10ක. unit එකකට රුපියල් 10ක. එතකොට මේකෙන් බලපෑම වෙන්නේ variable cost එකට විතරයි. එතකොට salesman ට රුපියල් 10ක commission එකක් දෙනකොට මෙතන per unit මේ 10 per unit එකක් එක්ක වෙනස් වෙනවනේ. unit එකකට 10ක්. එතකොට variable cost එක add වෙන්න ඕනේ. variable cost එක 160ක් වෙනවා මෙයාගෙන් පස්සේ. ස්ථාවර පරිවැය වෙනස් වීමක් වෙන්නේ නැහැ. මෙතන 150 තියෙනක variable cost එක 160ක් වෙනවා. එතකොට variable cost එක 160යි, මේ after variable cost 160යි. selling price එකකින් variable cost එක අඩු කරනකොට එනවා රුපියල් 90ක්. 90 තමයි contribution per unit. ඊට පස්සේ fixed cost එක contribution per unit එකකින් බෙදුවම 6666යි units. එතකොට දැන් මේකෙදි වෙලා තියෙන්නේ කලින් 6000යි. දැන් මේකෙදි මෙයා දැන් වැඩි වෙනවනේ. දැන් මෙතන variable cost එක අඩුයි. මෙතන variable cost එක වැඩි. එතකොට variable cost එක වැඩි වෙනවත් එක්ක මොකද උනේ?
break even point එකේ units ගණනත් වැඩි වුණා. කලින් 6000යි මෙතන 6660. එහෙනම් variable cost එක වැඩි වෙන්න break even point එකේ units ගණනත් වැඩි වෙනවා. ඒක තමයි අපිට මෙතනින් ඉගෙන ගන්න තියෙන දේ. ඊළඟට අපි කතා කරන්නේ effects of changes in cost, selling price and units sold on the profit. contribution income statement එකක්. දායකත්ව ලාභ ප්‍රකාශනයක්, දායකත්ව ආදායම් ප්‍රකාශනයක් හදන විදිහ තමයි අපි මෙතනදී කතා කරන්නේ. මේ ගාන තුලට ගිහිල්ලා ඊට පස්සේ මේක කියනවා මේ තුන්වෙනි ගානේ කියනවා a company produces and sells a single product in the current year units 20000ක් විකුණනවලු රුපියල් 50කට. ඒකක 20000ක් රුපියල් 50කට විකුණනවලු. ෆික්ස් කොස්ට් එක ලක්ෂ 3යි කියලා කියනවා. මේකෙන් මෙයාට ප්‍රොෆිට් එක තියෙනවා රුපියල් ලක්ෂයක්. ප්‍රොෆිට් එක තියෙනවා රුපියල් ලක්ෂයක්. එතකොට the company is considering spending 30000ක් to launch a promotion campaign in the next year to boost the sales volume by 105ක්. එතකොට ඊළඟ අවුරුද්දේ මෙයාලා තීරණය කරනවා රුපියල් 30000ක් ප්‍රොමෝෂන් කැම්පේන් එකකට දාන්න. මේකෙදි sales volume එක 105කින් අඩු වෙනවා කියලා කියනවා. The selling price and other fixed overhead will keep constant over the next 2 years. ඒ දැන් ඊළඟ අවුරුදු දෙකේදී වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහටම තියෙනවා. selling price එකයි fixed over ඒ කියන්නේ fixed cost එකයි ඒ විදිහටම තියෙනවා. current year calculations කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙනස්කම් වලට කලින් දැන් current year දැන් ඉන්න වර්ෂයේ එතකොට break even point එකේ units ගණන හොයන්න කියලා දෙනවා. එතකොට break even point එකේ units ගණන අපි දන්නවා break even point එකේ units ගණන හොයන්නේ fixed cost එක බෙදනවා contribution per unit එකෙන්. fixed cost එක unit එකක contribution එකෙන් බෙදලා තමයි BEP units ගණන අපි මෙතනදී හොයන්නේ. එතකොට දැන් මේ ගානේදී අපිට හොයාගන්න දේවල් ටිකක් තියෙනවා. මේක කියනවා units 20000ක් sold කරනවලු රුපියල් 50 ගානේ. එතකොට මේකේ මුළු විකුණුම් අයභාරය අපිට එනවා sales revenue එක එනවා 20000 50න් ගුණ කරපුවාම sales revenue එක එනවා ලක්ෂ 10ක් කියලා. sales revenue එක එනවා ලක්ෂ 10ක්. හොඳද? ඒ ලක්ෂ 10න් fixed cost එක ලක්ෂ 3යිලු. ලාභය ලක්ෂයයිලු. හොඳද? එතකොට මේ විකුණුම් කියලා කියන්නේ ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැයයි ලාභයේ එකතුව. ඒ කියන්නේ යම්කිසි විකුණුම් මගයක් කියලා කියන්නේ පිරිවැයට ලාභය එකතු වුනහම එන අගය. එතකොට පිරිවැය කොටස් දෙකයි ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය. ඊට පස්සේ ලාභය. දැන් මේකේ මේ විකුණුම් වලට සමාන කරනවා. එතකොට පිරිවැයයි ලාභයයි. දැන් පිරිවැය අපිට එක උපාංගයයි දීලා තියෙන ෆික්ස්ඩ් එක දීලා තිනවා. variable එක අපි විචල්්‍ය එක දන්නේ නැහැ හොයන්න ඕනේ ලාභය දීලා තිනවා. එතකොට අපිට මේකේ variable cost එක හොයාගන්න පුළුවන් මේ ලක්ෂ 10න් cost එක fixed cost එක ලක්ෂ 3යි profit එක ලක්ෂයයි ඔක්කොම ලක්ෂ 4යි. එහෙනම් මේ ලක්ෂ 10න් ලක්ෂ 4ක් අඩු වෙලා ඉතුරු වෙන ලක්ෂ 6 තමයි මේකේ variable cost එක. මොකද විකුණුම් අයභාරය කියලා කියන්නේ ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය ලාභය කියන මේ තුන් දෙනාගේ එකතුව. එතකොට ලක්ෂ 6ක් එනවා මෙයාගේ variable cost එක. variable cost එක ලක්ෂ 6ක් කියලා කියන්නේ දැන් එතකොට මේ ලක්ෂ 6 බෙදන්න ඕනේ units ඒකක විචල්්‍ය පිරිවැය හොයන්න නම් මේ ලක්ෂ 6 බෙදන්න ඕනේ 30000න්. නැහැ මේ ලක්ෂ 6 බෙදන්න ඕනේ මෙතන units තියෙන්නේ 20000යි ලක්ෂ 6 බෙදන්න ඕනේ 20000න්. එතකොට ඒකක විචල්්‍ය පිරිවැය එනවා රුපියල් 20ක්. ඒකේක විචල්්‍ය පිරිවැය එනවා රුපියල් 20ක්. ඒක පැහැදිලි ඇති කියලා මම හිතනවා. එතකොට දැන් මේකේ ලක්ෂ 6 අපි හොයාගත්තේ ඔක්කොම ලක්ෂ 10යි. ලක්ෂ 10යි කියලා කියන්නේ ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය ලාභයයි කියන මේ තුන් දෙනාගේ එකතුව. එතකොට අපි දන්නවා ස්ථාවර පිරිවැය ලක්ෂ 3යි ලාභය ලක්ෂයයි විචල්්‍ය පිරිවැය දන්නේ නැහැ. ඒ කියලා කියන්නේ ලක්ෂ 3යි ලක්ෂයයි කියලා කියන්නේ ලක්ෂ 4යි. ලක්ෂ 10න් ලක්ෂ 4ක් අඩු වුණාම තමයි විචල්්‍ය පිරිවැය ලක්ෂ 6ක් එනවා. ඒකකයක විචල්්‍ය පිරිවැය හොයාගන්න ඕනේ contribution per unit එකට ගන්න ඒකක විචල්්‍ය පිරිවැය. එතකොට මේ ලක්ෂ 6 units 20000යි. මෙතන ගානේ පැහැදිලිව කියලා තියෙනවා. මෙතන තියෙනවා මේ units 20000යි කියලා. මේ units 20000න් බෙදන්න ඕනේ. බෙදුවාම එනවා ඒකක විචල්්‍ය පිරිවැය රුපියල් 30යි. එතකොට ඒකක විකුණුම් මිල 50යි විචල්්‍ය පිරිවැය රුපියල් 30යි. එහෙනම් contribution per unit කියලා කියන්නේ රුපියල් 20යි. unit එක contribution එක රුපියල් 20යි.
එතකොට ෆික්ස් කොස්ට් එක මේ ගානේ අපිට පැහැදිලිවම කියලා තියෙනවා ලක්ෂ 3යි. එතකොට ලක්ෂ 3 20න් බෙදනකොට යුනිට්ස් 15000යි. හොඳට මේකේ සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතන අහලා තියෙන්නේ කරන්ට් ඉයර් එකේ. එතකොට අර වෙනස්කම් වෙන්න කලින් දැන් ඉන්නේ ඉයර් එකේ. බ්‍රේක් ඉවන් පොයින්ට් යුනිට්ස්. මාජින් ඔෆ් සේෆ්ටි එකේ පර්සන්ටේජ් එක අහලා තියෙනවා. මාජින් ඔෆ් සේෆ්ටි එකේ percentage එක. ඉස්සෙල්ලා අපි margin of safety එකේ units ගණන හොයා ගන්නවා. units ගණන කියන්නේ actual budgeted sales වලින් BEP units එක අඩු කරනවා. BEP units ගන්න 15000යි. actual budgeted 20000යි. එතකොට units 5000යි units වලින්. එතකොට safety එක හොයන්නේ margin of safety units ගණන actual or budgeted units ගණනෙන් බෙදලා 100ෙන් ගුණ කරනවා. එතකොට මේක එනවා 125ක්. ඊට පස්සේ අපිට මේක හදන්න කියනවා. දැන් අපි මේ කරන්ට් ඉයර් එකේව හැදුවේ. එතකොට කරන්ට් ඉයර් එකේ කිසිම වෙනස්කමක් සිද්ධ වෙන්නේ නැහැ. කරන්ට් ඉයර් එකේදී වෙනස්කම් සිද්ධ වෙන්නේ නැහැනේ. දැන් මේකේ කියන්නේ the company is considering spending 30000ක් to launch a promotion campaign in the next year. In the next year ඊළඟ අවුරුද්දේ. ඊළඟ අවුරුද්දේ තමයි මෙයා මේ promotion campaign එකට මේ මුදල දාන්න සූදානම් කරන්නේ. එතකොට අපි දැන් මේකේ හොයන්න ඕනේ. එතකොට මේ ප්‍රොමෝෂන් කැම්පේන් එකට 30000ක් දානකොට මොකද වෙන්නේ? ස්ථාවර පිරිවැය 30000කින් වැඩි වෙනවා. ස්ථාවර පිරිවැය මේ 30000න් වැඩි වෙනවා. sales volume එක next year to boost the sales volume 105ක්. sales volume එක 105කින් අඩු වෙනවා කියලා කියනවා. එතකොට දැන් මේකෙදී අපිට හදන්න කියලා තියෙන්නේ මොකද්ද? income statement එක. both current year and next year. current year එකේ next year එකේ. current year එකේ කියලා කියන්නේ මෙන්න income statement එක හදනකොට current year. දැන් ඉන්න වර්ෂේ sales income එක තියෙනවා. කීයක්ද sales income එක තියෙන්නේ? 20000 ඒවා 50ක් ලක්ෂ 10ක sales income එකක් තියෙනවා. ඊළඟ අවුරුද්දේ sales income එක බලමු. ඊළඟ අවුරුද්දේ sales income එක තියෙනවා. sales volume එක year to boost මේකේ boost කියලා කියන්නේ වැඩි වෙනවා. sales volume එක 105කින් වැඩි වෙනවා. boost වෙනවා 105කින් වැඩි වෙනවා. එතකොට 105කින් වැඩි වෙනවා කියලා කියන්නේ 20000ට 105ක් කියලා කියන්නේ 1000යි. එතකොට ඔක්කොම 21000යි. 21000 ගුණ වෙනවා 50. sales volume එක වැඩි වෙනවා කියලා විතරයි මෙතනදී කියන්නේ. ඒක sold price එක වැඩි වෙනවා කියලා කියන්නේ නැහැ. 21050න් ගුණ කරපුවම 1,50,000යි next year එකේ. හොඳද? ඊට පස්සේ මේකේ variable cost එක ඒකක විශාල පිරිවැය අපි දන්නවා 30යි. 30 ගානේ 20000ක් ලක්ෂ 6යි. මේක ඒකක විශාල පිරිවැය 30යි. 30 වගේ මෙතන 21000ක්. හොඳට මතක තියාගන්න මෙතන මේ next year එකේ units 21000කට වැඩි වුණා. එතකොට 21000කට හොයන්න. එතකොට 6,30,000යි. එතකොට total contribution එක එනවා. total contribution එක කියලා කියන්නේ අපි දන්නවා sales volume එකෙන් variable cost එක අඩු කරාම ඒ කියන්නේ sales volume එකෙන් variable cost එක අඩු කරාම එන්නේ total contribution එක. දැන් අපි මං කිව්වා unit එක contribution එක හොයන්නේ එක unit එකක විකුණුම් මිලෙන් අඩු කරනවා එක unit එකක විචල්්‍ය පිරිවැය. එතකොට දැන් මේක දීලා තියෙන මුළු වගයන්. එතකොට එන්නේ total contribution එක. එතකොට මේ ලක්ෂ 10න් ලක්ෂ 6ක් අඩු වෙනකොට ලක්ෂ 4ක් එනවා මෙතන current year එකේ. next year එකේදී 10,50,000න් 6,30,000ක් අඩු වෙනකොට 4,20,000ක් එනවා. එතකොට මේකේ total contribution එකෙන් fixed cost එක අඩු වුණාම අපි දන්නවා ඉන්නේ profit එක. total contribution එකෙන් fixed cost එක අඩු කරාම එන්නේ කෙලිම profit එක. දැන් current year එකේ fixed cost එක ලක්ෂ 3යි. next year එකේ අපි දන්නවා fixed cost එක අර රුපියල් 30000 එකතු වෙන්න ඕනේ. එයා අර promotion campaign එකට මෙන්න මෙතන 30000ක් spend කරනවා. ඒ 30000 එකතු වෙන්න ඕනේ. එතකොට 3,30,000. එතකොට මේකේ profit එක මේකේ ලක්ෂයයි. current year එකේ ලක්ෂයක profit එකක් තියෙනවා. next year එකේ 90000ක profit එකක් තියෙනවා. අපිට කියනවා තුන්වෙනි ප්‍රශ්නේදී explain whether the promotion campaign should be launched. අපිට පැහැදිලි කරන්න කියලා තියෙන promotion campaign එක launch කරනවද නැද්ද කියන එක. මේකෙදී අපිට පැහැදිලිවම පේනවා මෙයාගේ මේ promotion campaign එක launch කරාට මෙයාගේ profit එක අඩු වෙලා තියෙන්නේ මේ promotion campaign එකක් කරලා මෙයා sales volume එක වැඩි කරාට වැඩන්නේ නැහැ. profit එක අඩු වෙලා තියෙන්නේ. ඒක නිසා මේක ගැලපෙන්නේ නැහැ. We cannot accept promotion campaign because that is decrease for the profit of the company.
වඩාත්ම සරල විදිහට මේකේ පිළිතුරු ලියලා දානවා. අපිට මේක ඇක්සෙප්ට් කරන්න බෑ. ඒකට හේතුව තමා මෙයාගේ මේ ප්‍රොමෝෂන් කැම්පේන් එක නිසා ව්‍යාපාරයේ ලාභය අඩු වෙලා තියෙනවා. එතකොට අපි ලාභ අඩු වෙන ඒවා නෙමෙයි අපි කරන්න ඕනේ. ලාභය වැඩි වෙන දේවල් තමයි අපි කරන්න ඕනේ. ඒක නිසා අපි මේක ඇක්සෙප්ට් කරන්නේ නැහැ. මෙතන ලාභය ලක්ෂයක් තියෙන එක 90000කටම අඩුවීමක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒක නිසා අපි මේක ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ගාන පළවෙනි ගාන a manufacturing company produces and sells a single product. The accountant has just prepared the company's budget for the coming year. The budgeted data is extracted as follows. Sales volume එක දීලා තියෙනවා units 90000යි fixed cost එක 440000යි variable cost ඒ කියන්නේ unit එක ඒකක විචල්්‍ය පිරිවැය රුපියල් 10යි loss එක දීලා දෙනවා රුපියල් 80000යි කියලා. එතකොට මේකෙදි the director are dissatisfied with the budgeted loss and suggests proposals for improvement. එතකොට directorsලා මේ ව්‍යාපාරයේ directorsලා 3 දෙනෙක් ඉන්නවා. දැන් එතකොට මේකේ budgeted details වල තියෙන loss එකක්. මෙයාලා මේ loss එක හින්දා එක එක proposals යෝජනා කරනවා. proposals යෝජනා කරනවා. ඒ කියන්නේ දියුණුවට මේ loss එකකින් ව්‍යාපාරයට ගොඩ ගන්න එක එක proposals යෝජනා කරනවා. director A කියනවා suggest spending 50000 on advertising to increase sales. ඒ කියනවා මේ සඳහා advertising වලට 50000ක් වැඩි කරාම sales increase කරන්න පුළුවන්. He wishes to achieve a target profit of එයා බලාපොරොත්තු වෙනවා ලක්ෂයක target profit එකක් achieve කරන්න. Director B කියනවා reducing selling price by 1 per unit to increase sales. He expects that the sales volume would increase by 80%. 80%කින් මේ ඩිරෙක්ටර් B කියනවා selling price එක විකුණුම් මිල රුපියලකින් අඩු කරොත් වැඩි කරන්න පුළුවන්ලු මේ sales විකුණුම් 80%කින් වැඩි කරන්න පුළුවන්ලු විකුණුම් පරිමාව 80%කින් වැඩි කරන්න පුළුවන්. ඩිරෙක්ටර් C මෙතන මතක තියාගන්න හොඳට sales volume විකුණුම් පරිමාව තමයි 80%කින් වැඩි වෙන්නේ. ඩිරෙක්ටර් C suggest buy a more efficient machine which would reduce unit variable cost. machine එකක් ගන්නකොට variable cost එක 50%කින් අඩු වෙනවා. machine is 1. The useful life of the machine is 1 එක අවුරුද්දයි මෙයාගේ ජීවකාලය. එතකොට මේකෙදී අපි හදන්නේ for director A's proposal what is the percentage increase in sales required to achieve the target profit. Director A ගේ proposal එකේදී what is the percentage increase in sales required to sales කොච්චර percentage එකකින් වැඩි වෙන්න ඕනද කියලා අහන්නේ target profit එක achieve කරන්න. එතකොට දැන් මේකෙදී ගානේ පැහැදිලිව කියනවා sales volume එක තියෙනවා fixed cost එක තියෙනවා variable cost per unit තියෙනවා loss එක තියෙනවා. අපිට දැන් මේ විස්තර වලට දාලා මෙතනින් හොයාගන්න පුළුවන් sales income එක. මෙතන දීලා නැත්තේ sales income එක. එතකොට sales income එක දැන් මෙතන loss එකක් තියෙන නිසා cost එක වැඩි income එක අඩුයි. එතකොට cost එකෙන් sales income එක අඩු කරාම තමයි loss එක එන්නේ. දැන් එතකොට මෙතන cost එක කියලා අපිට ගන්න වෙන්නේ variable cost එකයි fixed cost එකයි. එතකොට sales volume එක units 90000ක් තියෙනවා. variable එකක් 10යි කියලා කියන්නේ 10න් වැඩි කරනවා කියන්නේ ලක්ෂ 9යි variable cost එක fixed cost එක 440000යි. මේක මේ දහස් වලින් මම හදලා තියෙන ලක්ෂ 9 900යි 440440යි කියලා අරගෙන. sales income එක දන්නේ නැහැ loss එක අපි දන්නවා රුපියල් 80000යි කියලා. එතකොට මේකත් මෙතන මේ බිංදු 3 කැපිලා ගන්න ඕනේ මේ loss එක. දැන් මෙතන මේ දහස් වලින් දාලා තියෙන නිසා මෙතනත් 80යි. එතකොට 1340යි මේ ටික ඔක්කොම මේ ඍණ x මේ පැත්තට යනකොට ධනාගයක් වෙනවා. මේ ධනාගය මෙහෙට එනකොට ඍණාගයක් වෙනවා ඍණ 80. එතකොට sales income එක කියලා කියන්නේ 1260000යි. එතකොට අපි මේකෙදි හොයා ගන්න ඕනේ මේ sales income එකෙන් unit එකක sales price එක. එක unit එකක sales price එක කියලා කියන්නේ මේ 1260000 අපි බෙදනවා 90000න්. හොඳද? sales income එක ඔක්කොම 1260000යි මුළු sales අගේ. එතකොට unit එකක sales ඒ කියන්නේ මෙතන units ගන්න තියෙනවා 90000ක්. ඒක නිසා අපි මේ 90000න් බෙදනවා 1260000 90000න් බෙදුවම රුපියල් 14යි. එතකොට 14ක් එනවා
එක යුනිට් එක selling price එක. එතකොට අපිට මේකෙන් පුළුවන් contribution per unit එක හොයාගන්න. selling price එක 14යි variable cost එක ගානේ දීලා තියෙනවා 10යි. එතකොට contribution එක රුපියල් 4යි. එතකොට දැන් මේකේ අපි දන්නවා මේ යම්කිසි target profit එකක් achieve කරන්න ඕනේ sales ප්‍රමාණය හොයද්දී අපි fixed cost එකට profit එක එකතු කරලා ඒක බෙදනවා contribution per unit එකේ. එතකොට දැන් මේකේ fixed cost එක මේ ගානේ දීලා තියෙනවා 4,40,000යි. අපි බලමු director A ගේ කතාවේදී තව මොනවද මේ වගේ වෙනස්කම් වෙන්නේ කියලා. director A කියන්නේ 50,000ක් advertising වලට මේවා කරොත් sales වැඩි කරන්න පුළුවන්. එයා achieve කරන්න බලාපොරොත්තු වෙනවා target profit එක ලක්ෂයක්. 50,000ක් මේ advertising වලට වැය කරනවා කියලා කියන්නේ මොකද්ද? තියෙන fixed cost එකට වඩා තව 50,000කින් fixed cost එක වැඩි වෙනවා. එහෙනම් දැන් තියෙන්නේ 4,40,000යි. ඒකට මේ 50,000 එකතු වෙනකොට 4,90,000යි. target profit එක ලක්ෂයයි කියලා දීලා තියෙනවා. එතකොට 4,40,000කට 50,000 එකතු කරලා ඒකට target profit එක එකතු කරලා contribution per unit එකකින් බෙදනවා. එතකොට මේක එනවා 1,47,500යි. එතකොට මේක achieve කරන්න නම් මෙයා sales 1,47,500ක් කරන්න ඕනේ. දැන් කලින් sales කරනවා 90,000ක්. හොඳද? කලින් sales කරනවා 90,000. එතකොට කලින් තියෙන්නේ 90,000. දැන් මේ direct ඒකේ proposal එකකින්ද sales 1,47,500ක් වෙනවා. එතකොට 57,500ක් තමයි මෙතනදී වැඩි වෙන්නේ. එතකොට 90,000කට 57,500ක් නම් 100කට කොච්චරක්ද? 164කින් මෙයාගේ sales වැඩි වෙනවා. එතකොට මේ percentage increase in sales required to what මොකද sales වැඩි වෙන percentage එක ගන්න. එතකොට 164කින් වැඩි වෙනවා. මම මෙතන මේ සූත්‍රයට දාලා ගත්තේ මේකෙදි අපි මුලින් පැහැදිලිව කතා කරා අපිට යම්කිසි target profit එකක් දෙනවා නම් ඒක achieve කරන්න ඕනේ sales units ප්‍රමාණය හොයන්නේ fixed cost එකට ඒ target profit එක එකතු කරලා ඒක contribution per unit එකෙන් බෙදනවා. ඊට පස්සේ කියනවා for director B's proposal what would be the profit or loss. director B ගේ proposal එකේදී director B කියලා කියන්නේ reducing selling price by 1 per unit to increase. එක unit එක selling price එක රුපියලකින් අඩු කරලා sales increase කරන්න පුළුවන්ලු. that the sales volume would increase 80%කින් sales volume එක වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් එතකොට මේකේ unit එක selling price එක තිබ්බේ 14ක්. director B කියනවා 14න් එකක් අඩු වෙන්න ඕනේ කියලා. selling price එක 14යි. එතකොට දැන් මේකෙදි director B කියලා කියන්නේ 14න් එකක් අඩු වෙන්න ඕනේ කියලා. එකක් අඩු කරනකොට මෙයාට විකුණුම් 80%කින් වැඩි කරන්න පුළුවන්. එතකොට එයාගේ selling price එක 13යි. variable cost එක 10යි. එතකොට දැන් මෙතන contribution එක රුපියල් 3යි. sales volume එක 90,000කට තියෙන එක යාට 80%කින් වැඩි කරන්න පුළුවන්. එතකොට 90,000කට 80%ක් බලලා ඒන ගාන 90,000ට එකතු කරනවා 1,62,000යි. එතකොට profit එක හොයන්නේ දැන් total revenue කියලා කියන්නේ දැන් මෙතන selling price එක 13යිනේ 13 ගාන 1,62,000ක් තියෙනවා. මේකෙන් අඩු කරනවා total cost එක කියලා කියන්නේ දැන් 1,62,000කට 1,62,000ක් තියෙනවා. මේ 1,62,000කට දැන් ගන්න කීයද? 1,62,000කට දැන් 1,62,000ක් නේ දැන් විකුණුම්. ඒකේ variable cost එක හොයන්න ගන්නේ unit එක variable cost එක රුපියල් 10යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ fixed cost එක කීයද? 4,40,000යි. මෙතන පටල ගන්න එපා. දැන් අර A ගේ proposal එකත් එක්ක නෙමෙයි ගන්න. කලින් තියෙන දත්තයි B ගේ proposal එකයි වෙනම යන්නේ. කලින් තියෙන දත්ත ටිකයි A ගේ proposal එකයි එකක්. ඒක එකට යන්නේ. දැන් A නෙමෙයි දැන් B ගේ proposal එක කලින් තියෙන දත්ත වලට දානවා. දැන් මෙතන මෙයාගේදී fixed cost එකට මෙයා මුකුත් වෙනස්කම් කරන්නේ නැහැනේ. B කියන්නේ selling price එක රුපියලකින් අඩු කරලා අඩු කරොත් විකුණුම් 80%කින් වැඩි කරන්න පුළුවන් කියලා. එතකොට ඒ දෙකට විතරයි වෙනස්කම් කරන්නේ. එතකොට දැන් මේකෙදී එනවා answer එක කීයද? total revenue එක එනවා 21,06,000ක්. ඊට පස්සේ මේකේ එනවා total cost එක 20,60,000ක්. එතකොට 46,000ක profit එකක් තමයි මේකේ තියෙන්නේ. අපිට මේ profit එක total contribution එකෙන් fixed cost එක අඩු කරලත් හදන්න පුළුවන්. total contribution එක කියලා කියන්නේ 1,62,000 3ෙන් ගුණ කරලා එන ආගය. ඒ කියන්නේ විකුණුම් ප්‍රමාණය ඒක contribution එකෙන් ගුණ කරනවා මේ තුනේ.
ෆික්ස් කොස්ට් එක 440000. එතකොට මෙතන එනවා 46000. එතකොට මේ ඩිරෙක්ටර් C ගේ ප්‍රොපෝසල් එකේදී අර මැෂින් එකේ මැක්සිමම් කොස්ට් එක අහන්නේ. ඇත්තටම මේ ගාන මමත් මේ හරි විදිහකට හදලා නැහැ. මටත් ඒකේ ආන්සර් එක ආවෙ නැති ප්‍රශ්නයක් තියෙනවා. මේකේ කරෙක්ට් ආන්සර් එක විදිහට සර් කියලා තියෙන්නේ 370000යි. ඒක හදන විදිහක් මට මේව කරගන්න පුළුවන් වුණොත් මොකක් හරි බලලා කොහෙන් හරි ආන්සර් එකක් හම්බුනොත් හරි මං ගෲප් එකට දාන්නම්. මේකේ ආන්සර් එකක් හරි ආන්සර් එකක් මටත් ඇවිල්ලා නැහැ. එතකොට ඊට පස්සේ තියෙනවා multi product break even analysis. ඒ කියලා කියන්නේ product අපි මෙච්චර වෙලාවක් කතා කරේ එක product එකක් සම්බන්ධයෙන්. දැන් අපි මෙතන කතා කරන්නේ multi product break even analysis. ඒ කියන්නේ products එකකට වඩා වැඩි ප්‍රමාණයක break even analysis එකක් තමයි මෙතනදී කතා කරන්නේ. මේකේ introduction එකේදී තියෙනවා where an organization produce and sells more than one product, a weighted average CS ratio is calculated by using formula. එතකොට මේකෙදී products එකකට වඩා මේ විකුණද්දී භාවිතා කරන weighted average CS ratio එක. එතකොට weighted average CS ratio. එතකොට weighted average CS ratio කියන්නේ product එකකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරනකොට අපි අරකෙදි එකකදී හොයන්නේ CS ratio එක. හොඳද? දැන් මේකෙදි weighted එකක් තමයි හොයන්නේ. total contribution එක total revenue එකෙන් බෙදලා C ෙන් ගුණ කරනවා. එතකොට break even revenue එක කියලා කියන්නේ fixed cost එක weighted average CS ratio එකෙන් බෙදලා ඒකත් අනිවාර්යෙන් C ෙන් ගුණ වෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ගානට යන්. මේ ගානේ තියෙනවා company A produces product X and product Y. Fixed overhead cost amount to fixed overhead cost එක දීලා තිනවා 2,00,000ක් every year. The following budgeted information is available for both products for next year. budgeting informations දීලා තියෙනවා. X ගේ sales price එක variable contribution per unit budgeted sales. product Y එකේ දීලා තියෙනවා 60යි 45යි 15යි sales 10000යි කියලා. nearest what is the break even sales revenue එක හොයන්නේ. break even sales revenue එකක් අපි හොයන්නේ. break even එකේදී revenue එක හොයන්නේ fixed cost එක weighted average CS ratio එකෙන් බෙදලා C ෙන් ගුණ කරනවා. ඔක්කොටම කලින් අපි weighted average CS ratio එක හොයා ගන්න ඕනේ. weighted average CS ratio එක අපි හොයන්නේ total contribution එක total revenue එකෙන් බෙදලා C ෙන් ගුණ කරනවා. එතකොට මෙතන total contribution එක එන්නේ මේකෙදි x ගේ 20යි y ගේ 15යි total contribution එක කීයද? රුපියල් මේ 20යි මේ 15යි රුපියල් 35යි. හොඳද? total contribution. total revenue එක කියලා කියන්නේ මේ 60යි මේ 50යි 110යි. 35 110න් බෙදලා C ෙන් වැඩි කරාම 31.8ක් එන්නේ. එතකොට weighted average CS ratio. එතකොට මේක බෙදන්න ඕනේ මේ weighted මේ 31.8ෙන්. නමුත් මේක මේ සර් 40.909කින් බෙදලා ආන්සර් එක ගත්තේ මේ 4,88,889.97 කියන එක. මේ මෙතනදිත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ගැටලුව තුල මොකක් හරි මිස්ටේක් එකක් වෙලාද ඒක දන්නේ නැහැ. සාමාන්‍ය අපි ගානක් එනකොට මේ weighted average CS ratio එක හොයා ගන්න ඕනේ. දැන් මෙතන ඇත්තටම weighted average CS ratio එක මේ ගාන හැටියට 31.8යි. 40.909ක් මේ වෙන්න විදිහක් නෑ මේක. එතකොට දැන් total contribution එක ඇත්තටම මේකේ දීලා තියෙනවනේ. අපිට මේවා හොයාගෙනවත් හදන්න නෙවෙයි තියෙන්නේ. ගානෙම දීලා තියෙනවා. මේ unit contribution එක 20යි 15යි. එතකොට 35යි. sales price එක 50යි 60යි 110යි. එතකොට 35 110න් බෙදලා 100න් ගුණ වුණාම 31.8යි 100ට එන්නේ. එතකොට මේ 31.8ෙන් තමයි මේක බෙදෙන්න ඕනේ. ලක්ෂ දෙක. නමුත් 40.909කින් බෙදලා මේ මෙන්න මෙහෙම ගානක් තමයි සර් ගත්තේ. සාමාන්‍ය ගානක් දෙනකොට අර weighted average CS දැන් MCQ එකක් වගේ ආවොත් weighted average CS ratio එක අරගෙන ඒ ගානෙන් තමයි මෙතනදී බෙදන්නේ. ඊළඟ ගානේදී කියලා තියෙනවා product X and product Y are sold in sales mix of 3ට 1 අනුපාතයට X එකයි Y එකයි sold තියෙනවා. ඒ කියන්නේ sales mix එකේ යාළගේ විකුණුම් තියෙනවා. දැන් X එකේ product 3ක් විකුණනකොට Y එකේ එක product එකයි විකුණන්නේ. X එකේ selling price per unit දීලා තියෙනවා. variable cost unit contribution. Y එකේ ඒ ටික දීලා තියෙනවා. the fixed cost එක දීලා තියෙනවා රුපියල් 30000යි කියලා.
එතකොට දැන් අපි අනිවාර්යෙන්ම මේ විදිහට අපිට රේෂියෝ එකක් දෙනකොට හදන ක්‍රමවේදය වෙනයි. දැන් මේ විදිහට අපිට දැන් මම මෙතනදී කියලාම දිනවා රේෂියෝ එකක් තිබ්බේ නැත්නම් අපි BEP යුනිට්ස් ගන්න රේෂියෝ තිබ්බේ නැත්නම් බ්‍රේක් ඉවන් පොයින්ට් එකේ යුනිට්ස් ගන්න හොයන්නේ කොහොමද? ෆික්ස් කොස්ට් එක ටෝටල් යුනිට් කන්ට්‍රිබියුෂන් එක කියන්නේ යුනිට් එක කන්ට්‍රිබියුෂන් එකෙන් බෙදනවා. යුනිට් එක කන්ට්‍රිබියුෂන් එකෙන් බෙදලා තමයි අපි BEP යුනිට්ස් ගණන හොයන්නේ. එතකොට දැන් මේකෙදි බ්‍රේක් ඉවන් පොයින්ට් එකේ යුනිට්ස් ගණනයි යුනිට්ස් ගණන සහ ඒක රුපීස් වලින් තමයි අහන්නේ. එතකොට මේකේ 3ට 1යිනේ බ්‍රේක් ඉවන් පොයින්ට් එක. එතකොට 3ට 1යි. දැන් x ගේ යුනිට් කන්ට්‍රිබියුෂන් එක 1යි y ගේ යුනිට් කන්ට්‍රිබියුෂන් එක 7යි. එතකොට මේකේ 3ට 1යි. මේ දෙන්න ගුණ කරනවා මෙන්න මේ යුනිට් කන්ට්‍රිබියුෂන් එකකින්. x ගේ 1 හින්දා 1ෙන් ගුණ කරනවා y ගේ 7 හින්දා y ගේ 1 7ෙන් ගුණ කරනවා. එතකොට 3 වරක් 1 3යි 1 වරක් 7 7යි. එතකොට ඔක්කොම 10යි. ටෝටල් කන්ට්‍රිබියුෂන් එක කීයද මේ දෙන්නගේ ටෝටල් කන්ට්‍රිබියුෂන් එක 10යි. එතකොට දැන් මේකේ ෆික්ස් කොස්ට් එක එනවනේ. ෆික්ස් කොස්ට් එක දීලා තියෙනවනේ. ෆික්ස් කොස්ට් එක 30000යි. ටෝටල් කන්ට්‍රිබියුෂන් එක 10න් බෙදුවාම එක කෑල්ලක් එනවා 3000යි කියලා. ටෝටල් කන්ට්‍රිබියුෂන් දැන් මේකේ ප්‍රොඩක්ට්ස් දෙකක්. মালටි ප්‍රොඩක්ට්ස් නේ තියෙන්නේ. মালටි ප්‍රොඩක්ට්ස් දෙනකොට අපි කරන්නේ ෆික්ස් කොස්ට් එක බෙදන්නේ ටෝටල් යුනිට් කන්ට්‍රිබියුෂන්. ඒ කියන්නේ යුනිට්ස් දෙකේම ටෝටල් කන්ට්‍රිබියුෂන් එකෙන් තමයි බෙදන්නේ. එතකොට මෙතන ටෝටල් කන්ට්‍රිබියුෂන් එක 10යි. එතකොට එකක් 3000යි. එතකොට ඒ වගේ තුන් ගුණයක් තියෙනවා x කියලා කියන්නේ එහෙනම් යුනිට්ස් 9000යි. ඒ වගේ එක ගුණයක් තමයි තියෙන්නේ y 1යිනේ. මෙතන 1යි x 3යි. එතකොට 3000යි. එතකොට 9000යි 3000යි බ්‍රේක් ඉවන් පොයින්ට් එකේ යුනිට්ස් ගණන ඔක්කොම 12000යි. එතකොට මේක 12000යි. එතකොට මේක රුපීස් වලින් හොයන්නේ දැන් x ගේ 9000යිනේ. මේ x ගේ 9000 x විකුණන්නේ රුපියල් 5න්. 9000 5න් ගුණ කරනවා. දැන් y ගේ 3000 y විකුණන්නේ රුපියල් 10කට. 3000 10න් ගුණ කරනවා. එතකොට 75000ක් එනවා. ඊළඟ ගාන effect of change in expenses of sales mix එකේ වෙනස් වීම එක continue with illustration 3 මේ අර උඩ ගානත් එක්ක මේක සම්බන්ධ වෙනවා. As the marketing manager observes that product Y is more profitable. marketing manager කියනවා product Y එක more profitable කියලා. ඒ කියන්නේ වාසිදායක වෙන්නේ product Y එක කියලා කියනවා. He is considering spending additional 5000 on marketing campaign to boost the sales of product. boost කරනවා කියන්නේ marketing campaign එකට රුපියල් 5000ක් වියදම් කරනවා. මෙතන boost කියලා කියන්නේ sales, ඒ කියන්නේ sales වැඩි කරන්නේ product එකේ sales වැඩි කරන්නේ. It is estimated that sales volume of product Y can be increased by 3න් එකක්. එතකොට මේකෙදි මෙයා estimate කරනවා මේ 5000ක් marketing campaign එකට වැඩි කරපුවාම අපිට sales volume එක product Y එකේ sales volume එක 3න් එකකින් වැඩි කරන්න පුළුවන් කියලා. How many unit of product X should be sold at least in order to achieve break even? මේක අපෙන් අහන්නේ. එතකොට මෙහිම වෙනකොට break even එක achieve කරන්න X ගෙන් කොච්චරක් විකුණන්න ඕනද කියලා. එතකොට දැන් මේකේ අපි ඉස්සෙල්ලාම original fixed cost එක කීයද? මේක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ගානත් එක්ක. මේකට කලින් මේ උඩ ගානත් එක්ක. එතකොට මේකේ fixed cost එක තියෙනවා 30000යි. ඊට පස්සේ මෙයා marketing expenses වලට කියලා additional ගානක් 5000ක් වියදම් කරනවා. එතකොට එහෙම වියදම් කරාම මේකත් fixed cost එකට අපි ගන්න. එතකොට 5000 එකතු වුණාම total fixed cost එක 35000යි. ඊට පස්සේ අපි බලන්නේ දැන් product Y නේ. product Y ගේ දැන් මේ total fixed cost එක ඇතුලේ තියෙන Y ගේ contribution එක අපි අඩු කරන්න ඕනේ. අඩු කරලා uncovered fixed cost එක හොයා ගන්න ඕනේ. එතකොට දැන් මේකේ Y ගේ තියෙනවා contribution එක ගත්තුවාම Y ගේ contribution එක 7යි. Y ගේ ඒ කියන්නේ Y එක unit එක ඒ කියන්නේ Y ගේ unit contribution එක රුපියල් 7යි. හොඳද? දැන් මේකේ කියනවා මෙහෙම කරාම Y ගේ sales volume එක තියෙන ප්‍රමාණයෙන් 3න් එකක් වැඩි වෙනවලු. දැන් Y ගේ දැන් තියෙන කීයද? මෙතන අපි හොයාගත්තනේ. Y ගේ ප්‍රමාණය තියෙන රුපියල් 3000යි. 3000කට 3න් එකක් කියලා කියන්නේ 1000ක්. එතකොට 1000ක් වැඩි වෙනවා කියලා කියන්නේ Y 4000යි. එතකොට 4000 ඒවා 7ක්. මේ 7 කියලා කියන්නේ contribution Y ගේ contribution එක. එතකොට 28000යි. එතකොට මේකේ Y ගේ රුපියල් 28000ක දායකත්වයක් තියෙනවා මේ 35000 ඇතුලේ. හොඳද? fixed cost එක ඇතුලේ. එතකොට දැන් මේකේ
මේ 35000න් මේ y ගේ contribution එක අඩු කරාම uncovered වෙලා තියෙන. කියන්නේ cover වෙන්නේ නැති fixed cost එක 7000ක් තියෙනවා. එතකොට මේ 7000 කියලා කියන්නේ x කයාගේනේ. x ගේ fixed cost එක. එතකොට hence number of units of product x is to be sold for achieving break even. මේ 7000 ඊළඟට බෙදන්න ඕනේ x ගේ unit contribution එක. ඒ කියන්නේ x ගේ unit contribution එක කියලා කියන්නේ අපි දන්නවා x ගේ unit contribution එක මේ තියෙන රුපියල් 1යි. මේ රුපියල් 1කින් බෙදුවාම එනවා units 7000ක් තමයි මේකේ answer එක වෙන්නේ. x ගේ කියන්නේ unit contribution of product x ගේ contribution එකෙන් බෙදෙන units 7000යි. අර මේ ගණන් ටිකක් මේ සංකීර්ණයි අර ඇත්තටම දැන් මේ වගේදී අර හොයාගෙන answers අපිට අරගෙන හිතලා තමයි හදන්න තියෙන්නේ. එතකොට එතනින් ගණන් ටික ඉවර වෙනවා. ඊට පස්සේ තියෙනවා assumptions of CVP analysis. assumptions කියලා කියන්නේ මේ අපි CVP analysis එක කරනකොට භාවිතා කරන උපකල්පන. එතකොට මේක කියලා තියෙනවා selling price per unit and variable cost per unit are constant. ඒ කියන්නේ විකුණුම් මිලයි ඒකක විකුණුම් මිල සහ ඒකක විචාල පිරිවැය නියතයන්. fixed cost per period is constant. ස්ථාවර පිරිවැය යම්කිසි කාලච්ඡේදයක් සඳහා ස්ථාවර පිරිවැය නියතයක්. production units equal sales unit. production unit ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරන ප්‍රමාණය sales units වලට සමානයි හැම වෙලේම CVP analysis එකේදී අපිට production units කියලා දෙනවා නම් අපි ඒවම තමයි sales units කියලා ගන්නෙත්. a single product is sold or the sales mix is constant. එතකොට single product එකක් sold කරනකොට එක මේකක් මේවා කරනකොට sales mix එකත් නියතයක්. limitations of CVP analysis ඒ කියන්නේ limitations කියලා කියන්නේ CVP analysis එකේ තියෙන සීමාවන්. unit selling price may vary due to bulk discounts offered to customers. ඒ කියන්නේ unit එකක selling price එක විවිධාකාර වෙන්න පුළුවන්. due to bulk discount එකක් ඒ කියන්නේ bulk ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් මිලදී ගන්නකොට customers ලාට discounts දෙනවනේ. අන්න ඒ වගේ අවස්ථාවලදී unit variable cost per unit may vary due to economies of scale over time premium. ඒ කියන්නේ දැන් මේකේදී විශාල ප්‍රමාණයක් මිලදී ගන්නකොට variable cost එකටත් අර premiums දෙනවා. ඒ වගේ දේවල්. fixed cost may change at different levels of activity. fixed cost එක activity level එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒකයි මෙතනදී කියන්නේ. එතකොට දැන් මේකේ assumptions ටිකයි limitations ටිකයි. එතකොට මේ CVP analysis කියන පාඩම මෙතනින් ඉවරයි.